හෙලෝ ගයිස් අයිබෝන් කියලා පිළිගන්නවා අපේ ගුරුතුමා YouTube channel එකට. අපි මේ වීඩියෝ එකෙන් කතා කරන්න යන්නේ ඉනෝගොනික් කෙමිස්ට්‍රි වල තියෙන පස්වෙනි කාණ්ඩයේ මූලද්‍රව්‍ය වල රසායනයට ප්‍රතික්‍රියා සියල්ල අන්තර්ගත වන ආකාරයට ෂෝට් නෝට් එකක් අදින ආකාරය. එතකොට මගේ කලින් වීඩියෝ එකේදී පෙන්නුවා කොහොමද S ගොනුවට මේ වගේ ෂෝට් නෝට් එකක් අදින්නේ කියලා. ඕගොල්ලෝ මේ විදිහත් ඒ වීඩියෝ එක බලලා නැත්නම් ඒක කරුණාකරලා බලන්න. මොකද ඕගොල්ලන්ට යම්කිසි දැනුමක් ලබා ගන්න පුළුවන් ඒ වීඩියෝ එක හරහා. අපි එහෙනම් දැන් බලමු කොහොමද පස්වෙනි කාණ්ඩයේ මූලද්‍රව්‍ය වල රසායනය සම්බන්ධයෙන් ෂෝට් නෝට් එකක් අදින විදිහ. අපි මුලින්ම බලමු පස්වෙනි කාණ්ඩයේ මූලද්‍රව්‍ය මොනවද කියලා. අපි දන්නවා පස්වෙනි කාණ්ඩේ තියෙනවා නයිට්‍රජන්, ෆොස්ෆරස්, ආසනික්, ඇන්ටිමනි සහ බිස්මතයිඩ් කියන මූලද්‍රව්‍ය 5 දෙනා. එතකොට අපි ගත්තොත් නයිට්‍රජන් කියන්නේ අලෝහයක්, ෆොස්ෆරස් කියන්නේ අලෝහ, ආසනික් කියන්නේ ලෝහ අලෝහයක්, ඇන්ටිමනි කියන්නේ ආසනික් වගේම ලෝහ අලෝහයක්, බිස්මතයිල් කියන්නේ ලෝහයක්. අපි සැලකුව නයිට්‍රජන් වල ප්‍රධාන ඔක්සිකරණ අවස්ථා. අපි දන්නවා නයිට්‍රජන් ඍණ 3 සිට ධන 5 දක්වා සියලුම ඔක්සිකරණ අවස්ථා දක්වනවා. ඒ වගේම තමයි ෆොස්ෆරස් සැලකුවොත් ෆොස්ෆරස් වල ප්‍රධාන ඔක්සිකරණ අවස්ථා පවතින්නේ ධන 3 සහ ධන 4. ඒ වගේම තමයි ෆොස්ෆරස් සැලකුවොත් තව පෙන්වනවා ඍණ 3 ඍණ 2 බිඳුව ධන 1 කියන ඔක්සිකරණ අවස්ථාවත් පෙන්වනවා. අපි දැන් සලකමු නයිට්‍රජන් වල ප්‍රධාන ඔක්සිකරණ අවස්ථා මං කිව්වා ඍණ 3 සිට ධන 5 දක්වා තියෙනවා. එහෙනම් අපි මේ ආකාරයට ගමු. ඍණ 3 ඍණ 2 ඍණ 1 බිඳුව ධන 1 ධන 2 ධන 3 ධන 4 සහ ධන 5 කියන ඔක්සිකරණ අවස්ථා පවතින නයිට්‍රජන් වලට. එතකොට අපි ගත්තොත් ඍණ 3 කියන නයිට්‍රජන් වල ඇමෝනියා. ඍණ 2 කියන්නේ N2H4 කියන සංයෝගය. ඒ වැදගත් වෙන්නේ නැහැ එච්චර අපිට. ඒ වගේම ඍණ 1 කියන්නේ NH2Cl කියන සංයෝගය. එතකොට බිඳුව කියන්නේ N2 වායුව නයිට්‍රජන් වායුව. ධන 1 කියන්නේ අපිට පුළුවන් ඉන්පසු මේ ධන 1 සිට ධන 5 දක්වා නයිට්‍රජන් වල ඔක්සයිඩ් සාදන්න මෙන්න මේ ආකාරයට. එතකොට ධන 1 කිව්වොත් අපිට පුළුවන් N2O. ධන 2 කිව්වොත් නයිට්‍රජන් මොනොක්සයිඩ්. ධන 3 කිව්වොත් N2O3 ඩයිනයිට්‍රජන් ට්‍රයිऑක්සයිඩ්. ධන 4 කිව්වොත් N2O4. ධන 5 කිව්වොත් N2O5. එතකොට මේ ආකාරයට අපිට පුළුවන් නයිට්‍රජන් සඳහා ඔක්සිකරණ අවස්ථාවලට අදාළ සංයෝග ලබා ගන්න. අපි දැන් බලමු ළමයි නයිට්‍රජන් වායුව නිපදවීමේ ප්‍රතික්‍රියා සම්බන්ධයෙන්. එතකොට අපිට මුලින්ම කියන්න පුළුවන් ඇමෝනියම් ඩයික්‍රොමේට්. ඇමෝනියම් ඩයික්‍රොමේට් තාප වියෝජනයට ලක් කිරීමෙන් අපිට පුළුවන් N2 නයිට්‍රජන් වායුව ලබා ගන්න. එතකොට අතිරේක ඵල විදිහට මේ අවස්ථාවේදී ලැබෙනවා Cr2O3. එතකොට මේ Cr2O3 කියන ක්‍රෝමියම් වල ඔක්සයිඩය වගේම අපිට ලැබෙනවා ජලය. එතකොට මේ Cr2O3 කියන්නේ කොළ පාට ඝනයක්. ඔගොල්ලෝ මේ ප්‍රතික්‍රියාව හුඟක් මතක තියාගන්න. මොකද හුඟක් ප්‍රශ්න පත්තරවල මම දැකලා තියෙනවා මේ ප්‍රතික්‍රියාව යොදාගෙන තියෙනවා ප්‍රශ්නවලදී, ඉනෝගොනික් ප්‍රශ්නවලදී. අපි ඊට පස්සේ අලකුත් මේ ඇමෝනියා වායුව O2 සමග දහනය කළ විට ඒත් ලැබෙනවා නයිට්‍රජන් වායුව. ඊට අමතරව ජලය ලැබෙනවා. ඒ වගේම තමයි අපි ඇමෝනියා වායුව කොපර් ඔක්සයිඩ් සමග ප්‍රතික්‍රියාවට ලක් කරොත් කොපර් ඔක්සයිඩ් කොපර් බවට පත් වෙනවා. තව ජලය ලැබෙනවා. ඒ වගේම තමයි නයිට්‍රජන් වායු නිදහස් වෙනවා. එතකොට මේ අවස්ථාවේ සිද්ධ වෙන්නේ කොපර් වල අපි දන්න ඔක්සිකරණ අවස්ථාව ධන 2
නමුත් කොපෝල ඔක්සිකරණ අවස්ථාව බිඳුවට බවට පත් වුණා. ඒ කියන්නේ කොපෝ ඔක්සිහරණයට ලක් වෙනවා. ඇමෝනියා ඔක්සිකරණයට ලක් වෙනවා. ඊට පස්සේ අපි සැලකුවොත් ඇමෝනියම් නයිට්‍රයිට්. ඇමෝනියම් නයිට්‍රයිට් රත් කළ විට අපිට පුළුවන් ලබා ගන්න නයිට්‍රජන් වායුව, ඒ වගේම තමයි ජල වාෂ්ප ලැබෙනවා අපිට අනිකුත් ප්‍රතික්‍රියාවලදී ලැබුණා වගේම. එතකොට ළමයි අවසාන නයිට්‍රජන් වායුව සෑදීමේ ප්‍රතික්‍රියාව ලෙස අපිට ගන්න පුළුවන් වැඩිපුර ඇමෝනියා වායුව සමග ක්ලෝරින් වායු ප්‍රතික්‍රියාවට භාජනය කිරීමෙන් අපිට පුළුවන් නයිට්‍රජන් වායුව සාදා ගන්න. ඒ වගේම තමයි අතිරේක ඵලය විදිහට අපිට ලැබෙනවා ඇමෝනියම් ක්ලෝරයිඩ්. ඊට පස්සේ ළමයි අපිට පුළුවන් මේ අපි සාදාගත්ත නයිට්‍රජන් වායුව හයිඩ්‍රජන් වායුව සමග ප්‍රතික්‍රියාවට භාජනය කිරීමෙන් අපිට පුළුවන් කර්මාන්ත රසායනයේදී අපි ඉගෙන ගන්නවා වගේ උෂ්ණත්වය සෙල්සියස් 500 දී සහ පීඩනය 200යි atm වලදී පමණ අපිට පුළුවන් ඇමෝනියා වායුව සාදා ගන්න මේ ආකාරයට. ඉන්පසු අපි බලමු මේ ඇමෝනියා වායුවේ ලාක්ෂණික ප්‍රතික්‍රියා. ඇමෝනියා වල පළමු ලාක්ෂණික ප්‍රතික්‍රියාව තමයි ඇමෝනියා භස්මයක් ලෙස තමයි හැසිරෙන්නේ. එතකොට අපි සැලකුවොත් ඇමෝනියා වායුවට අපි එකතු කරොත් තනුක අම්ලයක්. අපි තනුක HCl එකතු කරොත් මේ ආකාර ප්‍රතික්‍රියාවට ලක් වෙලා ඇමෝනියම් ක්ලෝරයිඩ් සුදු පැහැති දුමාරය සාදනවා. එතකොට අපි ගත්තොත් මේ ප්‍රතික්‍රියාව අපි නිකන් සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් වල තනුක HCl එකතු කරා වගේ. එතකොට එම ප්‍රතික්‍රියාවේදී සිද්ධ වෙන්නේ සෝඩියම් ක්ලෝරයිඩ් සෑදෙනවා. එතකොට මේ ප්‍රතික්‍රියාවේදී ඇමෝනියා වලට තනුක HCl එකතු කරාම ඇමෝනියම් ක්ලෝරයිඩ් සෑදෙනවා. ඒ වගේම තමයි ඇමෝනියාවට අපි එකතු කරොත් H2SO4 සල්ෆියුරික් තනුක සල්ෆියුරික් ඇමෝනියම් සල්ෆේට් ලැබෙනවා. එතකොට මේ ප්‍රතික්‍රියාව වලින් අපිට කියන්න පුළුවන් ඇමෝනියා භස්මයක් ලෙස හැසිරෙනවා කියලා. ඊට පස්සේ අපි සැලකුවොත් දෙවෙනි ප්‍රතික්‍රියාව තමයි අම්ලයක් ලෙස හැසිරෙනවා. එතකොට ගත්තොත් අපි ඇමෝනියා වලට එකතු කරොත් සෝඩියම් කැල්සියම් වගේ සක්‍රීය ලෝහයක් අපි එකතු කරමු මේ අවස්ථාවේ සෝඩියම්. එතකොට පුළුවන් අපිට සෝඩෑමයිඩ් ලබා ගන්න. ඒ වගේම H2 වායු නිදහස් වෙනවා. එතකොට අපි සැලකුවොත් ඇමෝනියා වල නයිට්‍රජන් වල ඔක්සිකරණ අවස්ථාව ඍණ 3යි, සෝඩියම් වල ඔක්සිකරණ අවස්ථාව 0යි, සෝඩෑමයිඩ් වලදී සෝඩියම් වල ඔක්සිකරණ අවස්ථාව ධන 1 බවට පත් වෙනවා. එතකොට අපි දන්නවා සෝඩියම් මේ කියන්නේ ඔක්සිකරණයට ලක් වෙලා තියෙන. එහෙනම් ඇමෝනියා ඔක්සිහරණයට ලක් වෙලා පවතිනවා. ඒ කියන්නේ මේ ප්‍රතික්‍රියාවේදී ඇමෝනියා ඔක්සි කාරකයක් ලෙසත් හැසිරෙනවා. ඒතර ඇමෝනියා වල තුන්වෙනි ලක්ෂණය තමයි ඔක්සිකාරකයක් ලෙස හැසිරෙනවා. අපි ඒක මේ අවස්ථාවේදී කතා කරා. එතකොට ඔයගොල්ලෝ මතක තියාගන්න ඕන මේ ප්‍රතික්‍රියාවේදී මම මේ ප්‍රතික්‍රියාව උඩින් ලියන්නම්. මේ අවස්ථාවේදී ඔක්සිකරණය වෙන්නේ සෝඩියම්. නමුත් ඇමෝනියා වල හයිඩ්‍රජන් තමයි ඔක්සිහරණය වෙන්නේ. ඊට පස්සේ අපි සැලකුවොත් ඇමෝනියා වල ඊළඟ ලක්ෂණය තමයි ඔක්සිහාරකයක් ලෙස ප්‍රතික්‍රියා කරනවා. ඒ කියන්නේ ඇමෝනියා ඔක්සිකරණයට ලක් වෙනවා. ඒතර අපි ගත්තොත් අපි කලින් නයිට්‍රජන් වායුව සෑදීමේ ප්‍රතික්‍රියාවේදී වගේ ඇමෝනියා වාතය සමග රත් කිරීමෙන්
මේ ආකාරයට ප්‍රතික්‍රියාවට භාජනය වෙලා N2 වායුව සහ ජලය සාදනවා. ඒතර ඒ වගේ තමයි දෙවෙනි ප්‍රතික්‍රියාව ලෙස අපි සැලකුවොත් ඇමෝනියා වායුව කොපර් ඔක්සයිඩ් සමග ප්‍රතික්‍රියාවට භාජනය වෙලා කොපර් සහ නයිට්‍රජන් සහ ජලය සාදනවා. ඒතර අපි සැලකුවොත් මේ අවස්ථාවේදී දෙවන ප්‍රතික්‍රියාවේදී ඇමෝනියා වල නයිට්‍රජන් වල ඔක්සිජන් අවස්ථාව ඍණ 3යි. හැබැයි මේ අවස්ථාවේදී ඔක්සිජන් අවස්ථාව බිඳුව බවට පත් වෙලා ඒ කියන්නේ නයිට්‍රජන් ඔක්සිකරණයට ලක් වෙලා තියෙනවා කොපර් ඔක්සිහරණයට ලක් වෙලා තියෙනවා කොපර් වල ඔක්සිකරණ අවස්ථාව ආරම්භයේදී ධන 2යි පසුවේ බිඳුව බවට පත් වුණා. ඊළඟට බලමු ළමයි ඇමෝනියා වායුව සහ ඇමෝනියම් අයනය හඳුනාගන්නේ කොහොමද කියලා. ඒතර ගත්තොත් අපි පළමුව ඇමෝනියා වායුවට අපි එකතු කරොත් තනුක HCl අපි ලැබෙන ඇමෝනියම් ක්ලෝරයිඩ් කියන සුදු පැහැති දුමාරය. ඒතර ඒ වගේම තමයි අපි ඇමෝනියා වලට එකතු කරොත් නෙස්ලර් ප්‍රතිකාරකය. අපි නෙස්ලර් ප්‍රතිකාරකය එකතු කරොත් කහදුබුරු අවක්ෂේපයක් හෝ වර්ණයක් ඇති වෙනවා. ඒ වගේම තමයි ඇමෝනියා වායුවට අපි එකතු කරොත් තෙත රතු ලිට්මස් එම රතු ලිට්මස් පත්‍රය නිල් පැහැයට හැරෙනවා. ළමයි ඇමෝනියම් ලවණය හඳුනා ගන්න තියෙන හොඳම විදිහ තමයි ඇමෝනියම් ලවණයට අපි එකතු කරොත් ප්‍රබල භස්මයක්. අපි උදාහරණයක් ලෙස ගත්තොත් තනුක සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ඇමෝනියා වායු නිදහස් වෙනවා. එතකොට ඔයගොල්ලෝ මතක තියාගන්න ඕන වැදගත්ම කරුණ තමයි ඕනෑම ඇමෝනියම් ලවණයකට ප්‍රබල භස්මයක් එකතු කරාම ඇමෝනියා වායු නිදහස් වෙනවා. එතකොට ගත්තොත් දෙවෙනි පරීක්ෂණය තමයි මේ ඇමෝනියම් අයනය හඳුනා ගන්න තියෙන ඇමෝනියම් අයන ද්‍රාවණයකට අපි එකතු කරොත් නෙස්ලර් ප්‍රතිකාරකය. NH4+ ද්‍රාවණයකට අපි එකතු කරොත් නෙස්ලර් ප්‍රතිකාරකය අපිට ලැබෙන දුබුරු පැහැති අවක්ෂේපයක්. එතකොට නයිට්‍රජන් වල ඔක්සි අම්ල සැලකුවොත් අපි දන්නවා නයිට්‍රජන් වල ධන 3 ඔක්සිකරණ අවස්ථාව සහ ධන 5 ඔක්සිකරණ අවස්ථාව තමයි ඔක්සි අම්ල සාදන්නේ. ඒතොර ධන 3ෙන් සෑදෙන ඔක්සි අම්ලය තමයි HNO2 කියන අම්ලය. ධන 5ෙන් සෑදෙන ඔක්සි අම්ලය තමයි HNO3 කියන ඔක්සි අම්ලය. ඒතොර HNO2 කියන නයිට්‍රස් අම්ලය HNO3 කියන නයිට්‍රික් අම්ලය. අපි දැන් බලමු HNO2 සහ HNO3 වල ව්‍යුහයක් මොන ආකාරයට ලැබෙන්නේ කියලා. ඒතර HNO2 සැලකුවොත් මේ ආකාරයට තමයි ව්‍යුහය පවතින්නේ. ඒතර මේ නයිට්‍රජන් ඔක්සිකරණ අවස්ථාව සැලකුවොත් ධන 3. ඒ වගේම තමයි මේ HNO2 කියන්නේ දුබල අම්ලයක්. ඊළඟට අපි සලකමු HNO3 අම්ලය නයිට්‍රික් අම්ලය. ඒතර මේ නයිට්‍රික් අම්ලයේ ව්‍යුහය මේ ආකාරයට පවතින්නේ. එතකොට මේ HNO3 අම්ලය සැලකුවොත් HNO3 කියන්නේ ප්‍රබල අම්ලයක්. එතකොට මේ නයිට්‍රජන් ඔක්සිකරණ අවස්ථාව ධන 5යි. ඒ වගේම තමයි මේ HNO3 කියන අම්ලය
ඔක්සිහරණයට තමයි ලක් වෙන්නේ. ඔක්සිකරණයට ලක් වෙන්න බෑ. මොකද නයිට්‍රජන් වල උපරිම ඔක්සිකරණ අවස්ථාවේ තියෙන නිසා. ඒතකොට මේ HNO3 අම්ලය ඉතා ප්‍රබල ඔක්සිකාරකයක්. හොඳයි ළමයි. අපි දැන් කතා කරමු HNO3 අම්ලයේ ඔක්සිකාරක ගුණ සම්බන්ධයෙන්. ඒතකොට මේ අවස්ථාවේදී HNO3 අම්ලය ඔක්සි හරණයට තමයි ලක් වෙන්නේ. ඒතර ඔයගොල්ලෝ මූලික වශයෙන් මතක තියාගන්න ඕන කරුණ තමයි මේ ප්‍රතික්‍රියාවලින් සාන්ද්‍ර HNO3 අම්ලය එකතු කරොත් මේ සාන්ද්‍ර HNO3 අම්ලය NO2 කියන දුබුරු පැහැති වායු බවට පත් වෙනවා. නමුත් තනුක HNO3 අම්ලය අපි යොදා ගත්තොත් බොහෝ විට පත් වෙන්නේ නයිට්‍රජන් මොනොක්සයිඩ් බව. මේ වීඩියෝ එක ළමයි ඔයගලන්ට ප්‍රයෝජනවත් වුණා නම් අනිවාර්යයෙන් මගේ channel එක subscribe කරන්න. ඒ වගේම තමයි මේ වීඩියෝ එක ඔයගලන්ගේ යාළුවෝ අතර share කරන්න. අපි දැන් බලමු මොකද්ද මේ HNO3 වල ඔක්සිකාරක ප්‍රතික්‍රියා සම්බන්ධයෙන් තියෙන පළවෙනි ප්‍රතික්‍රියාව. කාබන් වලට අපි දානවා උණු සාන්ද්‍ර නයිට්‍රික් අම්ලය. එතකොට මේ උණු සාන්ද්‍ර නයිට්‍රික් අම්ලය දැම්මම අපි දන්නවා මම මෙතන කලින් පෙන්නුවා වගේ මේ නයිට්‍රික් අම්ලය NO2 බවට ඔක්සිහරණයට ලක් වෙනවා. කාබන් CO2 බවට ඔක්සිකරණයට ලක් වෙනවා. එතකොට අපිට පුළුවන් රෙඩොක්ස් ප්‍රතික්‍රියා භාවිතා කරලා මේ ප්‍රතික්‍රියාව තුලනය කරන්න. එතකොට අපි දෙවෙනි ප්‍රතික්‍රියාව සැලකුවොත් සල්ෆර් සමග උණු සාන්ද්‍ර නයිට්‍රික් අම්ලය එකතු කරාම මේ උණු සාන්ද්‍ර නයිට්‍රික් අම්ලය NO2 බවට පත් වෙනවා. ඒතොර මතක තියාගන්න ඕන ඕගොල්ලෝ අනිත් කරුණ තමයි මේ උණු සාන්ද්‍ර නයිට්‍රික් අම්ලය එකතු කරාම අනෙක් ප්‍රභේදය එහි උපරිම ඔක්සිකරණ අවස්ථාවට ඔක්සිකරණය ලක් වෙනවා. මෙන්න මේ කරුණ ඔයගොල්ලෝ විශේෂයෙන් මතක තියාගන්න. ඒතර අපි ගත්තොත් මේ දෙවෙනි ප්‍රතික්‍රියාව සල්ෆර් එහෙනම් අපි මේ උණු සාන්ද්‍ර HNO3 පාවිච්චි කරපු නිසා ඒක H2SO4 කියන සල්ෆර් වල ධන 6 ඔක්සිකරණ අවස්ථාවටම ඔක්සිකරණයට ලක් වෙන්න ඕන. නමුත් අපි සල්ෆර් සමග එකතු කරොත් සාන්ද්‍ර HNO3 අම්ලය එතකොට මොකද්ද වෙන්නේ මේ සල්ෆර් ඩයොක්සයිඩ් බවට පත් වෙනවා. ඒ වගේම තමයි NO2 වායුව තමයි සෑදෙන්නේ සහ ජලය. එතන NO2 වායුව සෑදුනේ සාන්ද්‍ර නයිට්‍රික් අම්ලය යොදාගත්ත නිසා. අපි සලකමු තුන්වෙනි ප්‍රතික්‍රියාව. තුන්වෙනි ප්‍රතික්‍රියාව සිද්ධ වෙන්නේ ෆොස්ෆරස් වලට අපි එකතු කරනවා උණු සාන්ද්‍ර නයිට්‍රික් අම්ලය. එතකොට අපිට ලැබෙන්නේ ෆොස්ෆරස් වල උපරිම ඔක්සිකරණ අවස්ථාවේ තියෙන ඔක්සෝ අම්ලය. එහෙනම් අපිට ලැබෙන්න ඕන H3PO4. ඒ වගේම තමයි NO2 වායු නිදහස් වෙනවා. ඒතර අපිට මේ සියලුම ප්‍රතික්‍රියා තුලනය කරගන්න පුළුවන් ඔක්සිකරණ අංක ක්‍රමේ නැත්නම් රෙඩොක්ස් ප්‍රතික්‍රියාවල තියරි පාවිච්චි කරලා. හතරවෙනි ප්‍රතික්‍රියාවේදී ළමයි H2S වායුව හයිඩ්‍රජන් සල්ෆයිඩ් වායුව පළමුව ප්‍රතික්‍රියා කරන තනුක නයිට්‍රික් අම්ලය සමග. එතකොට හතරවෙනි ප්‍රතික්‍රියාවේදී ළමයි සිද්ධ වෙන්නේ මේ H2S වායුව සාන්ද්‍ර නයිට්‍රික් අම්ලය සමග ප්‍රතික්‍රියාවට භාජනය කරනවා අපි. එතකොට මොකද්ද වෙන්නේ? මේ සාන්ද්‍ර නයිට්‍රික් අම්ලය යොදා ගන්නකොට නයිට්‍රජන් ඩයොක්සයිඩ් වායුව පිට වෙනවා. ඒ වගේම තමයි එතන ඔක්සිහරණයක් සිද්ධ වෙන්නේ. එම නිසා H2S ඔක්සිකරණයට ලක් වෙන්න ඕන. එහෙනම් H2S සල්ෆර් බවට පත් වෙනවා. එතකොට අපිට මේ ප්‍රතික්‍රියාවත් රෙඩොක්ස් අංග ක්‍රමයෙන් තුලනය කරගන්න පුළුවන්. එතකොට පස්වෙනි ප්‍රතික්‍රියාව සැලකුවොත් වායුවම උණු සාන්ද්‍ර නයිට්‍රික් අම්ලය සමග ප්‍රතික්‍රියාවට භාජනය වෙනවා. එතකොට අපි ගත්තොත් මේ H2S වල සල්ෆර් පවතින නිසා මේ සල්ෆර් H2SO4 බවටම ඒ කියන්නේ සල්ෆර් වල උපරිම ඔක්සිකරණ අවස්ථාවටම ඔක්සිකරණයට ලක් වෙනවා. එන්න මේ තියරිය අනුව. එහෙනම් අපිට පුළුවන් H2SO4 සාදනෝ ඒ වගේම තමයි උණු සාන්ද්‍ර නයිට්‍රික් අම්ලයෙන් NO2 බවට
ඔක්සිහරණයට ලක් වෙනවා. ඊට සලකමු 6 වෙනි ප්‍රතික්‍රියාව. 6 වෙනි ප්‍රතික්‍රියාවේදී කොපර් ලෝහය පළමු ප්‍රතික්‍රියාවට භාජනය කරනවා 150ක් තනුක නයිට්‍රික් අම්ලය සමග. එතකොට මොකද්ද වෙන්නේ? කොපර් 2+ බවට ඔක්සිකරණයට ලක් වෙන අතරම මේ නයිට්‍රික් අම්ලය නයිට්‍රජන් මොනොක්සයිඩ් බවට පත් වෙනවා. මේ තියරි අනුව අපි දන්නවා තනුක නයිට්‍රික් අම්ලය යදුවොත් නයිට්‍රජන් මොනොක්සයිඩ් තමයි අපිට ලැබෙන්නේ. ඒ වගේම තමයි කොපර් ලෝහයට අපි එකතු කරොත් සාන්ද්‍ර නයිට්‍රික් අම්ලය අපිට නැවත කොපර් 2+ ලැබෙනවා. ඒ වගේම තමයි NO2 දුබුරු පැහැති වායුව අපිට ලැබෙනවා. එතකොට අපිට මේ ප්‍රතික්‍රියා දෙකත් රෙඩොක්ස් අංක ක්‍රමයෙන් තුලනය කරගන්න පුළුවන්. එතකොට ළමයි අවසාන වශයෙන් ඔයගොල්ලෝ මතක තියාගන්න ඕන ප්‍රතික්‍රියාවක් තමයි නයිට්‍රික් අම්ලය ඇති විට අපි ඇලුමිනියම් සමග සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් මාධ්‍යයේදී නැත්නම් ඕනෑම ප්‍රබල බස්මයක් ඇති විට ප්‍රතික්‍රියාව සිදු වුණොත් අපිට ඇමෝනියා වායුව ලබා ගන්න පුළුවන්. ඒ වගේම තමයි මේ අවස්ථාවේදී ඇලුමිනියම් ඇලුමිනේට් අයනය බවට, ඒ කියන්නේ AlO2- බවට පත් වෙනවා. අපි දන්නවා ඇලුමිනියම් වල එකම ඔක්සිකරණ අවස්ථාව ඇලුමිනියම් 3+ නැත්නම් ධන 3 ඔක්සිකරණ අවස්ථාව තමයි පෙන්වන්නේ. ඒතකොට මේ ඇලුමිනේට් වල ධන 3 ඔක්සිකරණ අවස්ථාව පෙන්වනවා ඇලුමිනියම්. එතකොට මේ අවස්ථාවේදී ඇලුමිනියම් ඔක්සිකරණයට ලක් වෙන අතරම මේ නයිට්‍රික් අම්ලය ඇමෝනියා බවට ඔක්සිහරණයට ලක් වෙනවා. හරි ළමයි, අපි යන් එහෙනම් ඊළඟ කතන්දරයට. ඊළඟ කතන්දරයේ තියෙන්නේ මොකද්ද? නයිට්‍රේට් සහ නයිට්‍රයිට් අයන හඳුනා ගැනීම. අපි මුලින්ම කතා කරමු නයිට්‍රේට් අයනය සම්බන්ධයෙන්. මේ නයිට්‍රේට් අයනය හඳුනා ගන්න අපිට තියෙනවා ක්‍රම ප්‍රධාන වශයෙන් 4ක්. එතකොට අපිට පුළුවන් පළවෙනි ක්‍රමය ලෙස පාවිච්චි කරන්න මේ නයිට්‍රේට් අයනයට අපි එකතු කරොත් ඇලුමිනියම් හෝ සිංක් කුඩු සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් මාධ්‍යයේදී, ඒ කියන්නේ බාෂ්මික මාධ්‍යයේදී අපි එකතු කරොත් අපිට පුළුවන් ඇමෝනියා වායුව ලබා ගන්න. එතකොට මේ පිටවන ඇමෝනියා වායුව අපිට පුළුවන් ඇමෝනියා වායුවේ ගන්ධයෙන් හඳුනා ගන්න පුළුවන්. මම ඔයගොල්ලන්ට ප්‍රතික්‍රියාව බොහොම සාරාංශයක් විදිහට දක්වන්නම්. ඇලුමිනියම් සහ නයිට්‍රේට් අතර තමයි බාෂ්මික මාධ්‍යයේදී ප්‍රතික්‍රියාව සිද්ධ වෙන්නේ. එතකොට මේ ඇලුමිනියම් ඇලුමිනේට් අයනය බවට පත් වෙනවා. ඒ වගේම තමයි ඇමෝනියා වායුව බවට පත් වෙනවා මේ නයිට්‍රේට් අයනය. එතකොට දෙවෙනි විදිහ තමයි ළමයි අපිට පුළුවන් මේ නයිට්‍රයිට් අයනයට කොපර් සුරුණ්ඩු කොපර් කැබලි එක එක්කර H2SO4 සමග රත් කරන්න. එතකොට මොකද සිද්ධ වෙන්නේ? NO2 වායුව නිදහස් වෙනවා. මේ NO2 කියන්නේ දුබුරු පාට වායුවක්. තුන්වෙනි ප්‍රතික්‍රියාව සිද්ධ වෙන්නේ මේ ඝන නයිට්‍රේටයට සාන්ද්‍ර H2SO4 අම්ලය එකතු කරාම. එකතු කර රත් කිරීමෙන් අපිට පුළුවන් NO2 වායුව නිදහස් කරගන්න. එතකොට මේ NO2 වායුව දුබුරු පාට වායුවක්. එතන ඔයගොල්ලන්ට උදාහරණයකින් පෙන්වන්නම්. සෝඩියම් නයිට්‍රේට් එකතු කරන සාන්ද්‍ර H2SO4. එතකොට ප්‍රතික්‍රියාව සිද්ධ වෙලා අපිට ලැබෙන සෝඩියම් බයිසල්ෆේට් සහ HNO3 අම්ලය. මේ HNO3 තාප වියෝජනයෙන් තමයි NO2 වායුව O2 සහ ජලය ලැබෙන්නේ. අපි ඊළඟට බලමු හතරවෙනි විදිය මොකක්ද කියලා. හතරවෙනි ක්‍රමයේ තියෙන දුබුරු වලේ පරීක්ෂාව. එතකොට මේ දුබුරු වලේ පරීක්ෂාවදී සිද්ධ කරන්නේ මොකද්ද? මේ නයිට්‍රේට් අයන ද්‍රාවණයට අපි එකතු කරන සාන්ද්‍ර H2SO4 සහ
අලුත සෑදූ FeSO4 ද්‍රාවණයක්. එවිට මොකද සිද්ධ වෙන්නේ? මෙන්න මේ ආකාරයට දුබුළු වලයක් ඇති වෙනවා. ද්‍රාවණ එකින් එක මිශ්‍ර වෙන කලාපේ. ඒතොර මේ තියෙන දුබුරු වලය ලබා ගන්නා සංයෝගී සූත්‍රය. අපි ඊළඟට සලකුව තමයි නයිට්‍රයිට් අයනය සම්බන්ධයෙන්. ඒතර මේ නයිට්‍රයිට් අයනය හඳුනා ගන්න ප්‍රධාන වශයෙන් ක්‍රම තුනක් තියෙනවා. පළවෙනි ක්‍රමය තමයි අපිට පුළුවන් නයිට්‍රයිට් අයනය සහිත ද්‍රාවණයට ආම්ලික මාධ්‍යයේදී KMnO4 එක් කරන්න. ඒතර මොකද්ද නිරීක්ෂණය ගත්තොත් දම් පාට අවර්ණ වෙනවා. ඒතර ගත්තොත් මෙන්න මේ ආකාරයට තමයි ඵල සෑදෙන්නේ. Mn2+ බවට පත් වෙනවා. NO2- NO3- බවට පත් වෙනවා. නමුත් ඕගොල්ලෝ මේ අවස්ථාවේදී මතක තියාගන්න ඕන ප්‍රධානම කරුණ තමයි NO3- වලට අපි එකතු කරොත් ආම්ලික මාධ්‍යයේදී KMnO4 NO3- ඔක්සිකරණයට ලක් වෙන්නේ නැහැ. මොකද එයාගේ උපරිම ඔක්සිකරණ අවස්ථාව, ඒ කියන්නේ ධන පහ ඔක්සිකරණ අවස්ථාව පවතින නිසා ඒ කියන්නේ ප්‍රතික්‍රියාවක් සිදුවන්නේ නැහැ. දෙවෙනි ආකාරය තමයි මේ නයිට්‍රයිට් අයනය සහිත සංයෝගයකට අපි තනු කම්ලයක් එක් කළ විට දුබුරු පැහැති NO2 වායු නිදහස් වෙනවා. අපි උදාහරණයක් විදිහට ගමු. නයිට්‍රයිට් අයනයට එකතු කරනවා තනුක H2SO4. එතකොට රතු දුබුරු වායුවක් පිට වෙනවා. එතකොට තුන්වෙනි ආකාරය තමයි නයිට්‍රයිට් අයනයේ දුබුරු වලයේ පරීක්ෂාව සිදු කරනවා. එතකොට නයිට්‍රේට් අයනයට සිදු කරා වගේම ඒ විතර දුබුරු වලයේ පරීක්ෂාවට පිළිතුරු දෙනවා. අවසාන වශයෙන් කතා කරමු ළමයි පොස්පරස් වල රසායනය සම්බන්ධයෙන්. එතකොට පොස්පරස් සැලකුවොත් මෙන්න මේ ආකාරයට සුදු පොස්පරස්, රතු පොස්පරස් සහ කළු පොස්පරස් ලෙස බහුරූපී ආකාර තුනකින් තමයි පවතින්නේ. එතකොට අපි ගත්තොත් ප්‍රතික්‍රියාශීලීතාව ඉහළතම වෙන්නේ සුදු පොස්පරස් වල, ඊට වඩා ප්‍රතික්‍රියාශීලීතාව අඩුයි රතු පොස්පරස් වල. එතකොට ප්‍රතික්‍රියාශීලීතාව අඩුතම වෙන්න ඕන කළු පොස්පරස් වල. එතකොට මේ දිශාවට ප්‍රතික්‍රියාශීලීතාව අඩු වෙන්න ඕන. ඊළඟට සැලකුව සුදු පොස්පරස් වල ව්‍යුහයේ තියෙන මේ ආකාරයට සුදු පොස්පරස් වල අපි ගත්තොත් අණුක සූත්‍රයේ P4. එතකොට මෙන්න මේ ආකාරයට තමයි ව්‍යුහයේ පවතින්නේ. පොස්පරස් අණු මෙන්න මේ ආකාරයට සම්බන්ධ වෙලා තියෙන්නේ. මේ තියෙන්නේ P4 සුදු පොස්පරස්. එතකොට අපි සැලකුවොත් එක පොස්පරස් පරමාණුවක් වටා තවත් පොස්පරස් පරමාණු 3ක් සමග බන්ධන සාදමින් තමයි P4 නැත්නම් සුදු පොස්පරස් පවතින්නේ. ඉන්පසු අපි සැලකුවොත් රතු පොස්පරස්, සුදු පොස්පරස් අණු දෙකක් එකින් එක එකතු වීමෙන් තමයි රතු පොස්පරස් සෑදිලා තියෙන්නේ. මෙන්න මේ ආකාරයට. එතකොට රතු පොස්පරස් වල සූත්‍රය සැලකුවොත් P8. මතක තියාගන්න ඕන වැදගත්ම ප්‍රතික්‍රියාවක් තමයි සුදු පොස්පරස්, ඒ කියන්නේ P4 ශාරීය මාධ්‍යයේදී ප්‍රතික්‍රියාවට භාජනය වෙලා pH 3 සහ
හයිපෝෆොස්ෆයිට් H2PO2- සාදනවා. එතකොට මේ අවස්ථාවේදී සිද්ධ වෙන්නේ ද්විධාකරණ ප්‍රතික්‍රියාවක්. අපි ගත්තොත් සුදු ෆොස්ෆරස් වල ඔක්සිකරණ අවස්ථාව 0යි pH3 වල ෆොස්ෆරස් වල ඔක්සිකරණ අවස්ථාව සැලකුවොත් ඍණ 3යි හයිපෝෆොස්ෆයිට් වල ඔක්සිකරණ අවස්ථාව සැලකුවොත් අනේක ඔක්සිකරණ අවස්ථාව තමයි පෙන්වන්නේ. තරම්ම ගත්තොත් මේ සුදු ෆොස්ෆරස් ප්‍රතික්‍රියාවට භාජනය කරන සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් සමග එතන මට සෑදෙන්නේ මොනවද? pH3 සහ සෝඩියම් හයිපෝෆොස්ෆයිට් මේ ආකාරයට සෑදෙනවා. අපි ඊළඟට සලකමු ෆොස්ෆරස් වල ඔක්සි අම්ල සම්බන්ධයෙන්. එතකොට ගත්තොත් පළමු ඔක්සි අම්ලය තමයි අපි දන්නවා H3PO4. එතකොට මෙයාගේ ව්‍යුහය සැලකුවොත් මේ ආකාරයට තමයි තියෙන්නේ. ෆොස්ෆරස් වලට ලැබෙන ඔක්සිකරණ අංකය ධන 5යි. එන්න මේ ආකාරයට ත්‍රිභාෂ්මික ඔක්සි අම්ලය තමයි මේ H3PO4 කියන්නේ. එතකොට අපිට පුළුවන් OH කාණ්ඩ කීයක් තියෙනවද කියලා දැනගන්න මේ ආකාරයට හයිඩ්‍රජන් 3ක් තියෙන නිසා OH කාණ්ඩ 3ක් පවතින්න ඕන. එතකොට අපි ඊළඟට ගමු මෙන්න මෙම ඔක්සි අම්ලය H3PO3. එතකොට මෙහි ෆොස්ෆරස් වල ඔක්සිකරණ අවස්ථාව සැලකුවොත් ධන 3යි. එහෙනම් මේ ආකාරයට තමයි අණුව පිහිටන්න ඕන. මේ ද්විභාෂ්මික අම්ලයක් OH කාණ්ඩ 2යි පවතින්නේ. ඊළඟට සලකමු අන්තිමටම ලැබෙන ඔක්සි අම්ලයේ සම්බන්ධය. ඒතර H3PO2 කියන ඔක්සි අම්ලය තමයි අපිට අවසාන වශයෙන් සාකච්ඡා කරන්න තියෙන්නේ. ඒතර ගත්තොත් අපි දන්නවා ෆොස්ෆරස් සහ ඔක්සිජන් අතර ද්විත්ව බන්ධනයක් අනිවාර්යෙන් පවතින්න ඕනේ. ඒතර එක ඔක්සිජන් කෙනා ඉතිරි වෙන්නේ. ඒ ඉතිරි වෙන ඔක්සිජන් OH කාණ්ඩය සමග මේ ආකාරයට ෆොස්ෆරස් වලට සම්බන්ධ කරන්න පුළුවන්. ඉන්පසු අපිට හයිඩ්‍රජන් පරමාණු දෙකක් ඉතිරි වෙනවා. ඒ හයිඩ්‍රජන් පරමාණු දෙන්න මේ ආකාරයට අපිට පුළුවන් ෆොස්ෆරස් වලට සම්බන්ධ කරන්න. එතකොට ෆොස්ෆරස් වලට හැඩය පිරමිඩ ආකාරය. ඒ වගේම තමයි මේ ෆොස්ෆරස් වලට ඔක්සිකරණ අංකය සැලකුවොත් ධන 1යි. එතකොට මේ අම්ලය සැලකුවොත් ඒක භාෂ්මික අම්ලයක්. අපි අවසාන වශයෙන් බලමු ළමයි ෆොස්ෆේට් අයනය හඳුනා ගැනීම සඳහා පරීක්ෂණ. ඒතර අපිට ප්‍රධාන වශයෙන් තියෙනවා පරීක්ෂණ දෙකක්. ෆොස්ෆේට් අයනය හඳුනා ගන්න පළමු පරීක්ෂණය තමයි අපිට පුළුවන් ෆොස්ෆේට් අයන ද්‍රාවණයට අපි එකතු කරන සිල්වර් නයිට්‍රේට්. සිල්වර් නයිට්‍රේට් ජලීය ද්‍රාවණයක් එක් කරාම අපිට ලැබෙනවා මෙන්න මෙම කහ පැහැති අවක්ෂේපය. ඒ වගේම තමයි අපිට පුළුවන් මේ ෆොස්ෆේට් අයන අඩංගු ද්‍රාවණයකට බේරියම් ක්ලෝරයිඩ් එකතු කරන්න. බේරියම් ක්ලෝරයිඩ් ජලීය ද්‍රාවණයක් එකතු කරන්න අපිට පුළුවන්. එවිට අපිට ලැබෙනවා බේරියම් ෆොස්ෆේට්. එතන මේ බේරියම් ෆොස්ෆේට් කියන්නේ සුදු පැහැති අවක්ෂේපයක්. අපිට මේ පරීක්ෂා දෙක පාවිච්චි කරලා පුළුවන් මේ ෆොස්ෆේට් අයනය හඳුනා ගන්න. එතකොට නම් මම හිතනවා මේ වීඩියෝ එක ඔයගලන්ට හොඟක් ප්‍රයෝජනවත් වෙන්නේ නැති ඔයගලන්ගේ ඉනෝගොනික් දැනුම සම්බන්ධයෙන්. ඒතර ඔයගලන්ට පුළුවන් මේ වීඩියෝ එක පාවිච්චි කරලා ඉතාමත් පහසුවෙන් මතක හිටින ආකාරයට ඉනෝගොනික් වලට ෂෝට් නෝට් එකක් ගහගන්න, විශේෂයෙන්ම පස්වෙනි කාණ්ඩයට. එතකොට මම සියලුම ඔක්සයිඩ් සහ සියලුම ක්ලෝරයිඩ් වල රසායනය සම්බන්ධයෙන්, විශේෂයෙන්ම ජල ද්‍රව්‍යතාව සම්බන්ධයෙන් ඉතාමත් කෙටිකම යොදාගෙන කොහොමද අපි ප්‍රතික්‍රියා ලබා ගන්නේ කියලා මම ඔයගලන්ට වීඩියෝ එකකින් පැහැදිලි කරන්නම්. ඔයගලන්ට මේ වීඩියෝ එක ප්‍රයෝජනවත් වුණා නම් අනිවාර්යෙන් මගේ channel එක subscribe කරන්න. ඒ වගේම තමයි ඔයගොල්ලෝගේ යාළුවෝ අතර share කරන්න.